කළමනාකරු තම කාර්යයන් ඉටු කිරීම සඳහා පහත සඳහන් භූමිකා පරිදි කටයුතු කරන්න ඕන කියලා හෙන්රි මින්ස්බර්ග් කියන කෙනා කියලා දෙනවා. කළමනාකරුවෙක් තම කාර්යයන් ඉටු කිරීම සඳහා පහත කාර්යයන් එහෙම නැත්නම් පහත භූමිකා ඉෂ්ට කරන්න ඕන කියලා හෙන්රි මින්ස්බර්ග් පවසලා තියෙනවා. මේක අනිවාර්ය ප්‍රශ්නයක් විභාගයට එන කළමනාකරන භූමිකා. අපි කළමනාකරන භූමිකා වලට කියනවා මැනේජ්මන්ට් රෝල් කියලා. මොනවද කළමනාකරන භූමිකා වලට අපි කියන්නේ මැනේජ්මන්ට් රෝල් කියලා. කළමනාකරන භූමිකා තුනක් තියෙනවා. අන්තර්පුද්ගල භූමිකාව අපි ඉන්ටර්පර්සනල් රෝල් කියලා කියනවා. තොරතුරු භූමිකාව අපි ඉන්ෆර්මේෂන් රෝල් කියනවා. තීරණ භූමිකාව අපි ඩිසිෂන් රෝල් කියලා කියනවා. එයන්ව කළමනාකරන භූමිකා තුනයි අන්තර්පුද්ගල භූමිකාව, තොරතුරු භූමිකාව, තීරණ භූමිකාව. දැන් ඒ යටතේ අපි ඒ යටතේ කතා කරන්න 10ක් තියෙනවා. ඒ 10 ඒ භූමිකා 10 කියන්නේ ඒ භූමිකා තුනට අයිති දේවල් විදිහට තමයි මේ කළමනාකරන භූමිකාව යටතේ මේගොල්ලෝ කටයුතු කරන්න ඕනේ. කළමනාකරුවෙක් වුණාම. හරි. කළමනාකරන භූමිකාව යටතේ කියන්නේ මැනේජ්මන්ට් රෝල් යටතේ පළවෙනි කළමනාකරන භූමිකාව තමයි අන්තර්පුද්ගල භූමිකාව කියන්නේ. අන්තර්පුද්ගල භූමිකාවට අපි කියනවා ඉන්ටර්පර්සනල් රෝල් කියලා. මේ ඉන්ටර්පර්සනල් රෝල් එකේදී කළමනාකරුවා ආයතන ප්‍රධානියෙක් විදියට වැඩ කරන්න ඕනේ, නායකයෙක් විදියට වැඩ කරන්න ඕනේ, සබඳතා පවත්වන්නෙක් විදියට වැඩ කරන්න ඕනේ. කියන්නේ නායකයෙක් කියන්නේ ෆියුචර් හෙඩ් කෙනෙක් විදියට වැඩ කරන්න ඕනේ. නායකයෙක් කියන්නේ ලීඩර් කෙනෙක් විදියට වැඩ කරන්න ඕනේ. සබඳතා පවත්වන්නෙක් කියන්නේ ලේසන් කෙනෙක් විදියට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ එනවා තොරතුරු භූමිකාව. කළමනාකරන භූමිකාවේ දෙවෙනි භූමිකාව තමයි තොරතුරු භූමිකාව. තොරතුරු භූමිකාව කියන්නේ ඉන්ෆර්මේෂන් රෝල්. ඉන්ෆර්මේෂන් රෝල් එකට අනුව මේ කළමනාකරුවා නියාමකයෙක් කියන්නේ මොනිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. තොරතුරු බෙදාහන්නෙක් විදිහට වැඩ කරන්න ඕනේ. කියන්නේ ඩිසෙමිනේටර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. මාධ්‍ය ප්‍රකාශකයෙක් විදිහට, ස්පෝක් පර්සන් කෙනෙක් විදිහට මේ තොරතුරු භූමිකාව යටතේ කළමනාකරුවා වැඩ කරන්න ඕනේ. ඒ වගේම කළමනාකරුවෙක් තීරණ භූමිකාව යටතේ ඩිසිෂන් රෝල් එක යටතේ ව්‍යවසායක කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. බාධා පාලනය, ආරවුල් සමනය වගේ දේවල් කරන්න ඕනේ. ඩිස්ටර්බන්ස් හැදලා කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේම කාඩ් මොනවාද සම්පත් බෙදා හරින්න එක විදිහට වැඩ කරන්න ඕනේ කළමනාකරුවා. රිසෝසස් ඇලොකේටර් කෙනෙක්. සාකච්ඡා කරන්නේ, කේවල් කරන්නේ, කතිකා කරන්නේ, අදහස් සුවමාරු කරන්නෙක් විදිහටත් මේ කළමනාකරුවා කියන්නේ නැගේට කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. මේව තමයි මේ කළමනාකරන භූමිකාව. එහෙම නැත්නම් මැනේජ්මන්ට් රෝල් එකට අයිති වෙන්නේ. මැනේජ්මන්ට් රෝල්. එහෙම නැත්නම් කළමනාකරන භූමිකාව යටතේ ගන්න පළවෙනි කළමනාකරන භූමිකාව වෙන්නේ අන්තර්පුද්ගල භූමිකාව. එහෙම නැත්නම් ඉන්ටර්පර්සනල් රෝල් කියලා කියනවා. මොකක්ද මේ අන්තර්පුද්ගල භූමිකාව? එහෙම නැත්නම් ඉන්ටර්පර්සනල් රෝල් කියන්නේ කළමනාකරුවෙක්ගේ අධිකාරී බලය මත අනෙක් පාර්ශ්වය සමග සබඳතා පැවැත්වීම අන්තර්පුද්ගල භූමිකාව කියලා කියනවා. මොකද්ද අන්තර්පුද්ගල භූමිකාව කියලා කියන්නේ? කළමනාකරුගේ අධිකාරී බලය මත අනෙක් පාර්ශ්වය සමග සබඳතා පැවැත්වීම. හරි. මේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ එයා කාර්යයන් තුනක් කරනවානේ. ආයතන ප්‍රධානියෙක් විදිහට වැඩ කරනවා, නායකයෙක් විදිහට වැඩ කරනවා, සබඳතා ගොඩනගන්නෙක් විදිහට වැඩ කරනවා. අපි මේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ නැත්නම් ඉන්ටර්පර්සනල් රෝල් එක යටතේ කළමනාකරුගේ අධිකාරී බලය මත අනෙක් පාර්ශ්වය සමග සබඳතා පැවැත්වනවානේ. ඒක කරන එක ආකාරයක් තමයි මේ ආයතන ප්‍රධානිය විදිහට කටයුතු කරනවා කියන්නේ. මොකක්ද මේ ආයතන ප්‍රධානිය ලෙස කටයුතු කරනවා කියන්නේ? ආයතන ප්‍රධානිය ලෙස කටයුතු කිරීම. කියන්නේ අන්තර්පුද්ගල භූමිකාවේ පළවෙනි එක ආයතන ප්‍රධානිය. සංකේත නායකයා මෙන්ම නාම මාත්‍ර නායකයා වන මොහු සමාජීය හා නීත්‍යානුකූලව එදිනෙදා කටයුතු වලදී යෙදී සිටී. මොනවාද? එයා සංකේත නායකයා මෙන්ම නාම මාත්‍ර නායකයා වන අතර මොහු සමාජීය හා නීත්‍යානුකූලව එදිනෙදා කටයුතු වල යෙදී සිටිනවා. උදාහරණ අපිට දෙන්න පුළුවන් අමුත්තන් පිළිගන්න එක, නීත්‍යානුකූල ලියවිලි වලට අත්සන් තබන එක, රැස්වීම මතන එක, ගිවිසුම් වලට අත්සන් කරන එක මේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ මෙයා කළමනාකරුවෙකින්ද කළමනාකරන භූමිකාව යටතේ මේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ වැටෙන ආයතන ප්‍රධානී කියන රෝල් එක තමයි මෙයා ඉෂ්ට කරන්නේ. දෙක නායකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ මේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ කළමනාකරුවෙක්. නායකයෙක් කියන්නේ සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයින් අභිප්‍රේරණය කිරීමට මඟ පෙන්වීමයි. මොකද නායකයෙක් කියන්නේ සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයින් අභිප්‍රේරණය කිරීමට මඟ පෙන්වීමයි. මේ නායකයා කියන එක්කෙනා අනුගාමිකයන්ගේ කටයුතු අගය කරනවා, ගුණදොස් දක්වනවා, කාර්ය සාධනයේ ඇගීම හා අනුගාමිකයන් පුහුණු කරනවා, අනුගාමිකයන්ගේ කැමැත්ත ලබා ගැනීම ආයතනයේ අරමුණු ඉටු කරවා ගන්නවා,
සේවකයන් උසස් කිරීම හා ඉවත් කරනවා. සේවකයන් අභිප්‍රේරණය කරනවා. සේවකයන්ගේ කටයුතු අගය කිරීම හා ගුණදොස් දක්වනවා. ඒ වගේම අන්තර්පුද්ගල භූමිකාවර්තයේ තුන්වෙනියට තියෙන්නේ සබඳතා සබඳතා ගොඩනගන්න එක් විදිහට මේ කළමනාකරු මේ වැඩ කරනවා. තමන්ගේ රෝල් එක ඉෂ්ට කරනවා. සබඳතා ගොඩනගන්නේ කියන්නේ ආයතනයේ හා විවිධ පාර්ශ්ව අතර සබඳතා පැවැත්වීම. ආයතනයේ හා විවිධ පාර්ශ්ව අතර සබඳතා පැවැත්වීමට අපි කියනවා සබඳතා ගොඩනගන්න එක් ලෙස කටයුතු කරනවා කියලා. ඒට උදාහරණ ගණදනකරුවන්, සැපයම්කරුවන්, වෙළඳ සමාගම්, ප්‍රාදේශීය ජනතාව සමග සබඳතා පවත්වනවා මේ කළමනාකරුවෙක් කියන කෙනා. ඒතර කළමනාකරුවෙක් කළමනා කරන භූමිකාවට අනුව කළමනා කරන භූමිකාවල පළවෙනි භූමිකාව වන අන්තර්පුද්ගල භූමිකාව යටතේ ආයතන ප්‍රධානියෙක් විදිහට වැඩ කරනවා, නායකයෙක් විදිහට වැඩ කරනවා, සබඳතා ගොඩනගන්නෙක් විදිහට තමන්ගේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. කළමනා කරන භූමිකාව යටතේ දෙවෙනි කළමනා කරන භූමිකාව තමයි තොරතුරු භූමිකාව කියලා කියන්නේ. ඉන්ෆර්මේෂන් රෝල් කියලා කියනවා. මොකක්ද මේ තොරතුරු භූමිකාව කියලා කියන්නේ? සංවිධානයේ වැදගත්ම සම්පත වන තොරතුරු ආයෝජනය කිරීම හා හෙළිදරව් කිරීම තමයි මීට ඈත් වෙන්නේ. තොරතුරු භූමිකාවේ එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් රෝල් කියන්නේ සංවිධානයේ වැදගත්ම සම්පත වන තොරතුරු ආයෝජනය කිරීම හා හෙළිදරව් කිරීමයි. අපි මේ කතා කරන තොරතුරු භූමිකාව යටතේ කළමනාකරුවෙක් නියාමකයෙක් විදිහට වැඩ කරනවා. නියාමකයෙක් ලෙස කටයුතු කරනවා කියන්නේ මොකද්ද? පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර වන විවිධ තොරතුරු, අභ්‍යන්තර හෝ බාහිර තොරතුරු සොයා ගැනීම හා ලබා ගැනීම තමයි මේ නියාමකයෙක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ. මොකද නියාමකයෙක් ලෙස කටයුතු කරනවා කියන්නේ පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාරී වන විවිධ තොරතුරු අභ්‍යන්තර හෝ බාහිර වෙන්න පුළුවන්. එම තොරතුරු සොයා ගැනීමට හා ලබා ගැනීමට කටයුතු කිරීම තමයි මේ නියාමකයෙක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ. ලිඛිත පුවත්පත්, වාර්ෂික වාර්තා, සැලසුම්කරුවන්, ගණන්දිනුකරුවන් හා අනෙකුත් කළමනාකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම මගින් මේ අභ්‍යන්තර හා බාහිර තොරතුරු මේ පරිසරය හා සංවිධානය සම්බන්ධ ඒවා පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගැනීමට උපකාර වන විවිධ තොරතුරු එකතු කර ගන්නවා. ඒ වගේම එම තොරතුරු මත මේ හොයාගත් තොරතුරු මත පරිසර හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර වන විවිධ තොරතුරු සොයාගෙන සොයා ගැනීම හා ලබා ගැනීම සිද්ධ කරනවානේ. ඒතර එම තොරතුරු මත ඇතිවිය හැකි ව්‍යාපාර අවස්ථාවන් හා මුහුණ දීමට සිදුවන තර්ජන වඩා හොඳින් හඳුනා ගැනීමෙන් මෙම භූමිකාව සිදු කළ යුතු වෙනවා. නියාමක භූමිකාව කියන්නේ ඒකයි. ඒ වගේම තොරතුරු භූමිකාව යටතේ තොරතුරු බෙදා හරින්නෙක් විදියට මේ කළමනාකරුවා කටයුතු කරනවා. තොරතුරු බෙදා හරින්නෙක් විදියට. ඒ කියන්නේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්ව මගින් ලබා ගන්නා තොරතුරු තීරණ ගැනීම සඳහා සංවිධානයේ සමාජිකයන් අතර බෙදා හැරීම මෙම භූමිකාවේ තමයි සිද්ධ වෙන්නේ. මොකද තොරතුරු බෙදා හරින කියන භූමිකාවේ තමයි අභ්‍යන්තර හා බාහිර පාර්ශ්ව මගින් ලබා ගන්නා තොරතුරු තීරණ ගැනීම සඳහා සංවිධානයේ සමාජිකයන් අතර බෙදා හැරීම සිද්ධ වෙන්නේ. ආයතනයේ කොටස් හිමියන් සමග රැස්වීම පැවැත්වීම, කළමනාකාරීත්ව මණ්ඩලය සඳහා වාර්තා සැපයීම වගේ දේවල් උදාහරණ වෙනවා මේ තොරතුරු භූමිකාව යටතේ කළමනාකරුවා තොරතුරු බෙදා හරින ලෙක්ස කරන වැඩවලට. ඊළඟ තමයි මාධ්‍ය ප්‍රකාශකයෙක් විදියට මේ තොරතුරු භූමිකාව යටතේ කළමනාකරුවා වැඩ කරනවා. මාධ්‍ය ප්‍රකාශකයෙක් විදියට සංවිධානයේ නියෝජනය කරමින් අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන්න. මොකද මාධ්‍ය ප්‍රකාශකයෙකු විදියට වැඩ කරන තොරතුරු භූමිකාව යටතේ සංවිධානයේ නියෝජනය කරමින් අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන. උදාහරණ විදියට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, හදිසි අවස්ථා පැන නැගුණු විට බාහිර පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීම, මාණ්ඩලික රැස්වීම පැවැත්වීම වගේ දේවල් ඒකට දෙන්න පුළුවන් උදාහරණ වෙනවා. දැන් එතකොට මේ තොරතුරු භූමිකාව යටතේ කළමනාකරුවෙක් නියාමකයෙක් විදියට, තොරතුරු බෙදා හරින්නෙක් විදියට, මාධ්‍ය ප්‍රකාශකයෙක් විදියට කටයුතු කරනවා. කළමනා කරන භූමිකා තුනක් කරන කළමනාකරුවෙක් එක්කන තුන්වෙනි භූමිකාව තමයි තීරණ භූමිකාව, ඩිසිෂන් රෝල් කියලා කියනවා. මොකක්ද මේ කළමනාකරුවෙක් සිදු කරන තීරණ භූමිකාව කියලා කියන්නේ? කළමනාකරුගේ තීරණ ගැනීමයි. කළමනාකරුගේ තීරණ ගැනීමට තමයි කළමනා කරන භූමිකාව කියලා කියන්නේ. ආයතනයේ දිගුකාලීන පැවැත්ම ගන්නා තීරණ වල සාර්ථකත්වය මත රඳා පවතිනවා. තීරණ භූමිකාව එහෙම නැත්නම් ඩිසිෂන් රෝල් එකට අනුව
මේ කළමනාකරුවා ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ වෙනස් වන පරිසර තත්ත්වයන්ට ගැලපෙන පරිදි සංවිධානය තුළ නව අදහස් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරනවා. මොකද්ද? ව්‍යවසායකය කියන කෙනා වෙනස් වන පරිසරයට තත්ත්වයන්ට ගැලපෙන පරිදි සංවිධානය තුළ නව අදහස් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරනවා. කියන උදාහරණයක් බලන්න නව වැඩසටහන් සංවර්ධන උපාය මාර්ග නව ව්‍යාපෘති ක්‍රියාවලිය හඳුන්වා දීම ව්‍යාපෘති අවදානම් මනා ලෙස කළමනාකරණය කිරීම වගේ දේවල් මේ ව්‍යවසායකයෙක් විදිහට තීරණ භූමිකාව යටතේ කළමනාකරුවෙක් ඉෂ්ට කරනවා. ඒ වගේම කළමනාකරුවෙක් ආරවුල් සමනය කරන්නෙක්, එහෙම නැත්නම් බාධා පාලනය කරන්නෙක්, එහෙම නැත්නම් සහයෝගීතාව ගොඩනගන්නෙක් විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ අපේක්ෂිත අනපේක්ෂිත හදිසි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ක්‍රියාමාර්ග ගැනීමයි. මොකද්ද? ආරවුල් සමනය කරන්නෙක්, බාධා පාලනය කරන්නෙක්, සහයෝගීතාවය ගොඩනගන්නෙක් කියන්නේ අපේක්ෂිත අනපේක්ෂිත හදිසි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ක්‍රියා කිරීමයි. එනම් අර්බුදයකදී මැදිහත් කටයුතු පාලනය කිරීමට ඉදිරිපත් වීමයි. උදාහරණ සඳහා වැඩ වර්ජන, ගිවිසුම් කඩකිරීම, පාරිභෝගික පැමිණිලි, අමුද්‍රව්‍ය හිඟය ආදී තත්ත්වයන්ට මුහුණ දීම වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු භූමිකාව යටතේ තීරණ භූමිකාව ඩිසිෂන් රෝල් එක යටතේ කළමනාකරුවෙක් සම්පත් බෙදා හරින්නෙක් විදිහට වැඩ කරනවා. සංවිධානයේ විවිධ අංශ අතර සම්පත් බෙදා වෙන් කිරීම. සම්පත් බෙදා හරින්නෙක් විදිහට වැඩ කරනවා කියන්නේ සංවිධානයේ විවිධ අංශ අතර සම්පත් බෙදා හරින්නෙක් ලෙස බෙදා වෙන් කරන්නෙක් ලෙස කටයුතු කිරීම. එනම් ආයතනයේ සම්පත් එකිනෙකාගේ කාර්යන වලට ගැලපෙන ලෙස තෝරාගෙන බෙදා වෙන් කිරීමයි. භෞතික සම්පත් ආයතන අංශ අතර බෙදා වෙන් කිරීම. අයවැය කටයුතු සම්පාදනය. තීරණ භූමිකාව යටතේ කළමනාකරුවෙක් සිද්ධ කරනවා. කළමනාකරුවෙක් සාකච්ඡා කරන්නේ, කේවල් කරන්නේ, කතිකා කරන්නේ, අදහස් සෝමාරු කරන්නෙක් විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ ආයතන කටයුතුවලදී ආයතන වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා ගැනීම සඳහා බාහිර පාර්ශ්වයන් සමග තම කේවල් කිරීමේ නිපුණතාවය උපයෝගී කර ගැනීමයි. මොකද ආයතන කටයුතුවලදී ආයතන වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා ගැනීම සඳහා බාහිර පාර්ශ්වයන් සමග තම කේවල් කිරීමේ නිපුණතාවය උපයෝගී කර ගැනීමයි. උදාහරණ වෘත්තීය සමිති හා වෙනත් පාර්ශ්ව සමග එකඟතාවලට පැමිණීම, ගිවිසුම් වලට එළඹීමට අදාළ කටයුතු සිදු කිරීම. මේවා තමයි තීරණ භූමිකාවට යටතේ කළමනාකරුවෙක් ව්‍යවසායකයෙක් විදිහට ආරවුල් සමනය කරන්නෙක්, බාධා පාලනය කරන්නෙක්, සහයෝගීතාවය ගොඩනගන්නෙක් විදිහට, සම්පත් බෙදා හරින්නෙක් විදිහට, වගේම සාකච්ඡා කරන්නෙක් විදිහට, කේවල් කරන්නෙක් විදිහට, කතිකා කරන්නෙක් විදිහට, අදහස් සෝමාරු කරන්නෙක් විදිහට වැඩ කටයුතු සිදු කරනවා. ඒ අනුව මේ හෙන්රි මින්ස්බර්ගේ කළමනාකරන භූමිකා 10 වෙන්නේ අන්තර්පුද්ගල භූමිකාව යටතේ, කියන්නේ ඉන්ටර්පර්සනල් රෝල් එක යටතේ කළමනාකරුවෙක් ආයතන ප්‍රධානී ෆීචර් හෙඩ් කෙනෙක් විදිහට, නායකයෙක් ලීඩර් කෙනෙක් විදිහට, තුන සබඳතා ගොඩනගන්නේ කියන්නේ ලේසර් කෙනෙක් විදිහට, ඒ වගේම තොරතුරු භූමිකාව යටතේ නියාමකයෙක් මොනිටර් කෙනෙක් විදිහට, තොරතුරු බෙදා හරින්නෙක් ඩිසෙමිනේටර් කෙනෙක් විදිහට, මාධ්‍ය ප්‍රකාශයක් ස්පීක් පර්සන් කෙනෙක් විදිහට, ඒ වගේම තීරණ භූමිකාව කියන්නේ ඩිසිෂන් රෝල් එක යටතේ ව්‍යවසායකයෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට, බාධා පාලනය කරන්නෙක්, ආරවුල් සමනය කරන්නෙක්, සහයෝගීතාව ගොඩනගන්නෙක් විදිහට, කියන්නේ ඩිස්ටර්බන්ස් හැඩලර් කෙනෙක් විදිහට, ඒ වගේම සම්පත් බෙදා හරින්නෙක් විදිහට, කියන්නේ රිසෝසස් අලොකේටර් කෙනෙක් විදිහට, සාකච්ඡා කරන්නේ, කේවල් කරන්නේ, කතිකා කරන්නේ, අදහස් සෝමාරු කරන්නෙක් විදිහට, කියන්නේ නැගේටර් කෙනෙක් විදිහටත් මේ තීරණ භූමිකාව යටතේ කටයුතු කරනවා. ඒක තමයි මේ හෙන්රි මින්ස්බර්ග් කළමනාකරන භූමිකා 10ට අයිති වෙන්නේ.